ආයුබෝවන් ජීවිතය ගැන අලුතින් හිතන්න ජීවිතය ගැන අලුතින් කතා කරන්න මේ ජීවන ගෙත්තම ඉතින් ජීවිතය ගෙත්තම් කරගන්න හැමදාම අලුත් දේවල් කියලා දෙන ජීවන ගෙත්තමින් අද ඔබේ ජීවිතය ගෙත්තම් කරගන්න තවත් වැදගත් දෙයක් ගැන කතා කරන්න මේ සූදානම් වෙන්නේ. අපි දන්නවා අපේ හෙළ පරම්පරාගත විදිහට අපේ ගොවිතැන ගැන අපි අහලා තියෙනවා අපි අත්විඳලා තියෙනවා. ඉතින් අපි දන්නවා අද වෙනකොට මේ ගොවිතැන කියන එක රසායනික වගාව ඔස්සේ කරන ගොවිතැනක් බවට පත් වෙලා තියෙනවා කියලා. ඉතින් මේ කියන රසායනික ගොවිතැන හින්දා අද වෙද්දී සමාජයේ දැවෙන ප්‍රශ්නවලට උනත් අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඉතින් අද අපි සූදානම් වෙනවා ජීවන ගෙත්තමේ මේ රසායනික ගොවිතැන සම්බන්ධයෙන් මේ වගාව සම්බන්ධයෙන් එතනින් එහාට ගියාම අද සමාජයේ ජීවත් වෙන ඔබට නිරෝගීමත් ආහාර රටාවක් ලබා ගන්න ඕනේ මොන විදිහටද කියන මේ වගේ පුළුල් වපසරියක් ගැන කතා කරන්න. ඉතින් අද ජීවන ගෙත්තමේ අපි හිතුව අපේ වැඩසටහනට සම්බන්ධ කරගන්න මේ සම්බන්ධයෙන් කතා කරගන්න සුදුසුම පුද්ගලෙක්ව. ඉතින් අද දවසේ අපි අපේ වැඩසටහනට ගෞරවයෙන් යුතුව ආරාධනා කළා කාබනික කෘෂිකාර්මික සහ ආහාර තාක්ෂණ පිළිබඳ උපදේශක ගුණසිරි ආනන්ද මහත්මයාට. ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමන්ව. උපදේශකතුමනි දැන් මම කලින් කිව්වා වගේ අපි ඉස්සලම මේ කතා කරලා එමු මේ දැන් අද ක්‍රියාත්මක වෙන මේ රසායන ගොවිතැන තියෙනනේ මම කැමතියි අපේ අද කතා බහ මේ රසායන ගොවිතැන මේ මොන විදිහටද ක්‍රියාත්මක වෙන්නේ අද මේ සඳහා භාවිත වෙන්නේ මොන වගේ ක්‍රමවේදයක්ද කියන තැනින් අද අපේ කතා බහ ආරම්භ කරන්න. ඔව් රසායනික ගොවිතැන කියන එක ගත්තාම පළවෙනිම දේ තමයි ඕක අර තියෙන ගොවිතැනට අත්‍යවශ්‍යම සාධකයේ වන බීජ. ඒ කියන්නේ ඕකට කියනවා අපි දෙමුහුම් බීජ කියලා. මොකද ඒ දෙමුහුම් බීජ වල වගාවට ගත්තාම ඔකට අනිවාර්යෙන් තියෙන්න ඕනේ රසායනික පොහොර තියෙන්න ඕනේ රසායනික කෘමිනාශක තියෙන්න ඕනේ රසායනික වල්නාශක තියෙන්න ඕනේ රසායනික දිලීරනාශක තියෙන්න ඕනේ රසායනික පලිබෝධනාශක තියෙන්න ඕනේ සහ ඒකට අත්‍යවශ්‍ය අර බිම් සැකසුමක් අපි ඔකට කියනවා අහිතකර බිම් සැකසුමක්. එතකොට මේ කියන දේවල් සමග විශේෂම දේ මේ රසායනික ගොවිතැනට තියෙන්න ඕනේ වල් මර්ධනය කියන එක වල් පාලනයක් නෙවෙයි මේක අපි කරන්නේ මේ වගාවෙදින් වල් මර්ධනයක්. එතකොට මර්ධනය කියන එක බොහොම පාරිසරික හානි ගොඩකට හේතු වෙන දෙයක්. එහෙමනම් මේකේ තියෙන වැදගත්ම දේ තමයි මේ කියන රසායනික ගොවිතැනට විශේෂත්වයක් තමයි මේ රසායනික ගොවිතැනේ තියෙන හානිදායී බව අපි තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඉතින් මේක කොච්චර විනාශකාරී දෙයක් බව අපි තේරුම් ගත්තත් අපිට මේක අතහරින්න බැරි තත්යකට ඇවිදිනුත් තියෙනවා. ඇයි මේකේ තියෙන අපි හිතනවා අපිට ලැබෙන ආදායම මේකෙන් ඊටාම ඉහළයි කියලා. නමුත් අපි ඔතනින් ගත්තොත් එහෙම ආදායම සහ ඒ වියදම ගත්තොත් ආදායම වගේ දෙගුණයක් හැබැයි අපිට පේන්නේ නැහැ. මේකේ තියෙන බරපතලමතාවය තමයි අපිට තියෙන අපි ගන්න ආදායම වගේ තව දෙගුණයක් යනවා අපිට හැදෙන ලෙඩ රෝග වලට ප්‍රතිකර්ම කරන්න. එතකොට අපි මේක එකපාරට හිතන්න බැරි දෙයක්, හිතෙන්නේ නැති දෙයක්. නමුත් අපි අනවර්ථයේ කරන වියදම හරිම හානිදායී. එතකොට ඒක කෘෂිකර්මයේ කරන කෙනාට විතරක් නෙවෙයි, තමන්ගේ පවුලට විතරක් නෙවෙයි, තමන්ගේ මුළු රටටම හානිදායකයි. එතකොට ඕකේ තියෙන විශේෂත්වය තමයි අපේ ඉස්සර කාලේ මිනිස්සු ගොවියා කියන කෙනාට අපි කීවේ දේශයට නැත්නම් ජාතියට බත සපයන්න. නමුත් අද අපිට කියන්න වෙන්නේ මේක දිහා බලනකොට මේ අපේ ගොවි මහත්තයාට ජාතියට වස කවන්නා කියන තැනට අපිපත් වෙලා තියෙනවා. එතකොට ඕක ඊටාම හානිදායකයි කියන්නේ මෙන්න මේ අපි නොහිතන පැත්තකට අපි යන මේ ගමන් කරන හින්දා මේකට පළවෙනිම හේතුව තමයි මේකට අර දෙමුහුම් බීජ වලනේ අත්‍යවශ්‍යතාවය. එතකොට දෙමුහුම් බීජ වලින් පටන් ගත්තාම මේ කියන සියලු දේවල් ටික එකතු වෙච්ච ගමන් මේ සම්පූර්ණ බිමත් විනාශ කරගෙන පරිසරයත් විනාශ කරගෙන මේ අපේ සෞඛ්‍යයත් විනාශ කරගෙන අපි අංග සම්පූර්ණ මනුෂ්‍ය ඝාතකයෝ සහ සත්ව ඝාතකයෝ සහ පරිසර විනාශ කරන්නෝ. ඒ කියන්නේ පේන්නේ නැහැ කෙලින්ම පරිසරය විනාශ කරනවා කියලා. මොකද පරිසරයේ වක්‍ර
ඍජු දෙආකාරයටම විනාශ කරන මිනිස්සෙක් බවට අපේ රසායනික ගොවිතැන භාවිතා කරන කෙනා පත් වෙලා තියෙනවා. ඉතින් ඕකේ තියෙන හානිදායී භාවය අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ කියන රසායනික ගොවිතැන නිසා අපට වෙන බරපතල හානිය මොකක්ද කියන්නේ. ඒක තමයි වැදගත්ම දේ. එතකොට අපි ඕක පේන්න නැහැ එකපාරටම. නමුත් ඔය රජරට වගේ ප්‍රදේශවල රසායනික ගොවිතැන ඉතාම බහුලයි. අක්කර ගණන් එහි ඉන්නේ කෘමිනාශක. එතකොට ඒ කෘමිනාශක එහිනකොට මෙයාට නෑ දැන් දෙපාර්තමේන්තුව කියනවා නම් ලීටර එකට ජලය ලීටර් 5ක් දාන්න කියලා. මෙයාට ඕක මදි. මෙයා ජලය ලීටර් මේකට දානවා 8කුත්. ඒ කියන්නේ දැන් ලීටර් 5කට ජලය ලීටර් 5කට එකනම් දාන්න තියෙන නිර්දේශය මෙයාට ඕක මදිනේ. එක්ක සත්තු මැරලා නැහැ, එක්ක තනකොළ ටික මැරලා නැහැ, එක්කෝ මේවම මෙයා දානවා 2ක්. ඒත් මදි ඊළඟ සැරේ. මෙයා දානවා 3ක්. දැන් මොකද වෙලා තියෙන්නේ මේකෙන් අර පරිසරයට හුරු වෙනවා, සතාට හුරු වෙනවා බෙහෙත. දැන් සතාට මේක සාමාන්‍ය දෙයක්. පලිබෝධනාශකයක් වෙන්නේ නැහැ. ඒක හොඳ උදාහරණයක් පහුගිය දවස්වල තිබ්බ සේනා දලබුව. බොහොම හානිදායී තත්යකට ආවා. කොච්චර බෙහෙත් ගැව්වත් වැඩක් නැහැ කියලානේ කියන්නේ. ඉතින් ඕක වැරද්ද තියෙන්නේ අපි භාවිතා කරන කෙනාගේ අවභාවිතේ. එතකොට ඒ අවභාවිතයෙන් හින්දා අපේ රටට වෙන හානිය, අපිට වෙන හානිය, අපේ දරුවන්ට වෙන හානිය කවුරුත් හිතන්නේ නැහැ. එතකොට ඒක තව ව්‍යංග වක්‍ර වැඩකුත් තියෙනවා මේ කට්ටිය කරන. දැන් කෘමිනාශක බෝතලයක් අරගෙන හිටන් ගත්තා, ස්ප්‍රේයර් එකට දැම්මා. මේ බෝතලයට මොකද කරන්නේ? කෙලින්ම ඇලකට විසික් කරා නැත්නම් කුඹුරට විසික් කරා. එතකොට ඕක කාලයක් යනකොට අර ඇලේ ඉන්න මාළු ටිකයි ඔක්කොම ටික නැති වෙලා ගිහින් සම්පූර්ණ පරිසර දූෂණයක් එතනත් වෙනවා. එතකොට මේ වගේ ඍජු සහ වක්‍ර හානි අති විශාල සංඛ්‍යාවක් මේ රසායනික ගොවිතැනේදී සිද්ධ වෙනවා. එතකොට මේකේ තියෙන බරපතලම හානිය ඊළඟට දැන් අපි කියනකොට ඕනෑම කෘෂි කර්මයකට තියෙන බිම සැකසුමක්. එතකොට අපි දැන් බිම සැකසුමකට ගන්නා වූ ට්‍රැක්ටර්ස්, ඒ කියන්නේ මේකට කියනවා අහිතකර බිම සැකසුම් කියලා. එතකොට අහිතකර බිම් සැකසුම අපිට තියෙන්නේ පළවෙනි අඟල් 6 පස් තට්ටුවේ තමයි හොඳම පෝෂණ ටික තියෙන්නේ. ඉතින් අපි මොකද කරන්නේ? අඩියකටත් යට ට්‍රැක්ටරයක් දාලා හානවා. එතකොට ට්‍රැක්ටරයක් දාලා හාපු ගමන් මොකද වෙන්නේ? යටම තියෙන පස උඩට එනවා, උඩ තියෙන පස යටට යනවා, අන්තිමට උඩට තියෙන ශුද්ධ ජීවීන් ටික නැති වෙලා යනවා, අන්තිමට පස සරුභාවයෙන් නිසරු වෙනවා. එතකොට ඕකට මෙයා කරන්නේ මොකද? කෙලින්ම තව ටිකක් බෙහෙත් ගන්නවා, තව ටිකක් රසායනික පොහොර ගන්නවා. එතකොට අර අදිමාත්‍රා යොදනවා කියන්නේ පසේ ඉන්න ගැඩවිල්ලු, බත් කූරෝ අද මේ දකින්නත් නැහැනේ, මාළුව දකින්නත් නැහැනේ. එතකොට මේ කියන දේවල් වෙන්න අපේ පරිසරය සම්පූර්ණයෙන් හානි වෙලා යනවා. එතකොට හානි වෙනවා කියන්නම් මේක ඊටාම බරපතල හානියක් මේ හැම පැත්තටම. ඒතර ඔය සිදුවෙන පරිසර හානියත් එක්ක එතනින් එහාට ගියහම අද දවසේ ජීවත් වෙන සමාජයේ ඉන්න පුංචි දරුවගේ, කියන්නේ කිරිබොන දරුවගේ ඉඳලා වයස්ගතම පුද්ගලයාට එනකන් ඔය කියන දේ ඍජුවම බලපානවා. ඍජුවම බලපානවා. දැන් ඍජුවම බලපාන්නේ නැත්නම් දැන් පොඩි එකාට ඍජුවම බලපාන්න නැතුව ඉන්න පුළුවන්. නමුත් එයාට වක්‍ර බලපානවානේ. එතකොට දැන් මගේ තියෙන බරපතල මගේ තාත්තා අසනීප නම්, තාත්තා රෝගියෙක් නම් කොහොමද ජාතියට බත සපයන්නේ? අනිවාර්යයෙන් ගැටලුවක්නේ. ගැටලුවක්නේ. මොකද අම්මට ওই වැඩේ කරන්න බෑ. අම්මා කරන්න ඕන උදව්වක් විතරයි. නමුත් ජාතියට බත් සපයන්නාට ජාතිය වස කවන්න වෙච්ච ගමන් අර පොඩි ළමයාගේ ඉඳලා ඔක්කොම අපි කන්නේ වස. හැබැයි ඉතින් බොහෝ දුරට සමහර ගොවීන් හිතනවා මේ වැඩේ හොඳයි කියලා. මට කණ්ඩ විතරක් මම ගෙදර අක්කර කාලක් හදා ගන්නවා වෙළඳපළට මං ඉතුරු අක්කරේ බෝගවවලා හිටන් ගිහින් දෙනවා කියලා. එතකොට ওই සංකල්පයත් අපේ මේ මිනිස්සු ගාව තියෙනවා. එතකොට ඒකට මොකද කරන්නේ? එහෙම සමහර වෙලාවට තවත් කරන දෙයක් තියෙනවා. මේ කට්ටිය අස්වැන්න කඩලා ගෙදරට ගෙන බිම දාලා
ඕකටත් ගහනවා කෘමිනාශක. එතකොට තව සතියක් විතර කඩේ තිබ්බත් කිසිම හානියක් නැහැ. ඉතාලම අත කැඩුවා වගේ එළවලු. නමුත් ඒකෙන් වෙන හානිය අපි දන්න හින්දා ඒක ඇත්තටම පුදුම හානිකරක් වෙන්නේ. එතකොට ඔය හානිදායීභාවය අපිට පුළුවන් නම් නවත්ත ගන්න. එතකොට මෙයාට ඔක තේරෙන්නේ නැත්තේ මොකද මම කණ්ඩ හදා ගන්න ටිකට මම අර අඩුවෙන් තමයි බෙහෙත් ගහගන්නේ. නමුත් අර ජාතියට බත සපයන්න මොකද කරන්නේ? ජාතියට ආහාර සපයන්න අනිත් අයට වහ කවනවා. එතකොට බිම දාලා හිටන් නැත්තම් කඩලා හිටන් ආපහු තව බෙහෙත් පාරක් ගහනවා කියන්නේ මෙයා. එතකොට මේක හරි හානිදායී. එතකොට ඔය හානිදායීභාවයේ වැඩි වෙන්න අපිට මොකද වෙන්නේ? දැන් පුංචි හරස් ප්‍රශ්නයක් මට යොමු කරන්න තියෙනවා. දැන් මේක බලන් ඉන්න පුද්ගලයෙක්ට දැන් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අත රසායන ගොවිතැන නැත්නම් රටටම කන්න දෙන්න බැහැ කියලා. මොකද බලාපොරොත්තු වෙන්නේ අඩු බිම් ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් වැඩි ඵලදායීතාවයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද රටක තියෙන ආහාර අවශ්‍යතාවය තෘප්ත කරන්න එන්නේ එහෙම අවශ්‍යතාවයක් එනවා. ඒතර අද ඒකට විසඳුම විදිහට හැමෝම ඉදිරිපත් කරන්නේ ගේන්නේ ඉස්සරහට රසායන ගොවිතැන. නමුත් අද සෞඛ්‍ය පිරිහෙන්නත් ප්‍රබලම හේතුව බවටපත් වෙන්නේ මේ රසායන ගොවිතැනම තමයි. ඔබතුමාගේ ওই පිළිබඳව අදහස. එතකොට දැන් අපි කියන්න ඕනේ රසායනික ගොවිතැන කියන එකකින් අපිට ලැබෙන මුදල අපි කියවනේ දැන් පළවෙනි රසායනික ගොවිතැන හරියට ගණන් හැදුවොත් එහෙම කොහේ හරි කොලේක හරි තැනක බලන්න පොඩ්ඩක් හදලා තමන්ගේ ආරම්භයේ සිට අවසානයේ දක්වා මේ රසායනික ගොවිතැනට යන වියදම වගේ දැන් ඒ වියදම ඒ අවසානයේදී ලැබෙන ආදායමත් හා සම්බන්ධනය කරලා බලනකොට මට හිතා ගන්න බැරි තත්වයකටපත් වෙයි. ඇත්තටම මම කරපු වියදම මම ලැබූ ආදායමෙන් භාගයයි කියන එක තේරුම් ගන්න පුළුවන්. එතකොට ඕකේ තියෙන නරකම් පැත්ත තමයි මම කරන්නා වූ සෞඛ්‍යමය ප්‍රතිකර වලට තව භාගයක් තමන් වැය වෙනවා. එතකොට ඒ වගේ කොටසක් වැය වෙනවා. එතකොට මේක එකපාරට මම වැය කරනවා නෙවෙයි. එතකොට මට තේරෙන්නේ නැහැ මේක ඇත්තටම. ඉතින් හොඳම වැඩේ තමයි මහා පරිමාණයෙන් කරන කෙනාට දෙපාර්තමේන්තුව කියලා තියෙන්නේ එකට පහ නම් දාන්න අපි ඕක දෙකට පහ දැම්මොත් මේ කරන හානිය කිසිම මේ ඵලදායීතාවයක්. ඔව් එතකොට කෘෂිකාර්මික වැරදි භාවිතයක්. එහෙනම් අපිට තියෙන්නේ මේ රසායනික ගොවිතැන පුළුවන් නම් අපිට ඕක ටික අඩු කරලා ඒ කියන්නේ 50ට 50 තියාගෙන ඊට පස්සේ 75ට 50 තියාගෙන ඊට පස්සේ 75ට 25 තියාගෙන මේ වගේ අපිට පුළුවන් නම් ටික අපි හදාගන්න අද තියෙන විශේෂත්වය තමයි මේ ගන්නා වූ කාබනික නිෂ්පාදන වල මිල අර වගේ දෙගුණයක්. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ එකපාර රසායනික ගොවිතැනෙන් කාබනික ගොවිතැනට යන්නේ නැතුව ක්‍රමක්‍රමයෙන් ඒක අපි ඒක ඒ ගොවිතැනෙන් මේ ගොවිතැනට මාරු වෙන එක තමයි හොඳම වැඩේ. ඒක ඉතින් ඒක ගොවියා පැත්තෙන් බලනකොට එයාට මේක මදි. එයාට ඕනෙන්නේ ඕක නෙවෙයි. එයාට ඕන පුළුවන් තරම් ඉක්මනට ආදායමක් ලබා ගන්න කොහොමද? එතකොට අපිට ලැබෙන ආදායම අපට ලැබෙන වියදමත් හා සංසන්දනය කරන්න එපා මේ හැම දෙයකින්ම. එතකොට අපිට ලැබෙන ආදායම මදි නම් වියදම වැඩි නම් ඇත්තට මේක තේරුමක් ලාභයක් නෑ. ඒ වගේම ලෙඩත් වැඩි වෙනවා. ලෙඩත් වැඩි. එතකොට අපිට පුළුවන්කමක් තියෙනවා නම් දැන් හොඳ උදාහරණේ අපේ දේශීය සහල් තියෙනවා. ওই දේශීය සහල් කිලෝග්‍රෑම් එකක් සාමාන්‍යයෙන් අද 350ක් 450ක් වෙනවා. අපේ සාමාන්‍ය හාල් කිලෝ එකක් රුපියල් 100ක් 150ක් 200ක් වේ. එතකොට අර වගේ දෙගුණයක් වෙනවා. නමුත් අද එතන තියෙන විශේෂත්වය තමයි වෙළඳපොලේ අපේ දේශීය හාල් වගේ විදේශීය ඒ කියන්නේ දෙමුහුම් හාල් අරගෙන ඕක පාට කරලා ඕක විවිධ දේවල් කරලා හිටන් වෙළඳපොළට දාන එක. ඉතින් උපදේශකතුමනි මම දැනගන්න කැමතියි. දැන් අපි රසායනික ගොවිතැන ගැන ඒකේ වෙන බලපෑම් ගැන සෞඛ්‍යයට අහිතකර විදිහට එක බලපාන ගැන මෙන්න මේ දේවල් ගැන දැන් ඔබතුමත් එක්ක අපි සාකච්ඡා කරා. මම කැමතියි දැනගන්න. එහෙනම් අපිට හිතකර ගොවිතැන මොකක්ද? අපි ඒ ගොවිතැනට යන්න ඕනේ කොහොමද කියන කරුණු කාරණාව සම්බන්ධව. ඔව් හිතකර ගොවිතැන කියන එක අහිතකර ගොවිතැන කියන එක ඔක්කොටම පාදක වෙන්නේ ඔක්කොටම මූලික වෙන්නේ අපි ගන්නා වූ බීජ ගැන. එතකොට අපි දැන් රසායනික ගොවිතැනට ගන්නා වූ දෙමුහුම් බීජ ඒ කියන්නේ අපිට හදන්න බෑ.
ඒක හදන්න පුළුවන් පිටරටක ලැබ් එකක විතරයි. එතකොට ඔය හදන බීජ අපි ගෙනත් ඉතින් අපේ ශේෂ්ත්‍රය අපි ඔක වවනවා. වවපුවාම ඕකට ඕනි කරන රසායනික පොහොර, තෙල්, රසායනික කෘමිනාශක, වල්නාශක, දිලීරනාශක, පලිබෝධනාශක අත්‍යවශ්‍යයි. එතකොට අර බීම් සැකසුමත් අත්‍යවශ්‍යයි. නමුත් මේ අපේ දේශීය ගොවිතැන ගත්තොත් එහෙම දේශීය ගොවිතැනේ තියෙන වැදගත්ම දේ ගොවිතැනේ පදනම බීජය නම් ඔය බීජය කියන එක කොහොමද අපි හදාගන්නේ? ඇත්තටම අපේ මේ ශ්‍රී ලංකාව මේක මොකද අර නිවර්තන කතාව මේ මතකයේ තියෙනවානේ. එතකොට මේ කියන මේ නිරක්ෂය ආසන්න තියෙන රටවල් වල තියෙන විශේෂත්වය තමයි අපිට හොඳට හිරු එළිය ලැබෙන. එතකොට මේ ස්වභාවික තත්ත්ව අපිට ලැබෙනකොට අපේ තියෙන සම්පතක් වන දේශීය බීජ කියන එකට අපි තඹ 7-5ක වටිනාකමක් දෙන්නේ නැහැ. එතකොට එහෙම දීලා හිටන් ගත්තාම අපි දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි තුඹ කරවිල ගෙඩියක් ගන්නකො මාකට් එකේ තියෙන එකක්. දැන් තුඹ කරවිල කැලෙන් ගන්න තුඹ කරවිල ගෙඩිය බොහෝම චූටි. ඉතින් ඒක අපේ ඇඟට දැනෙන්නේ නැහැ. මදි. එහෙනම් අපි මොකද කරන්නේ? කඩේට ගිහින් ඉතින් තුඹ කරවිල ටිකක් ගන්නවා අරීට වැඩිය 4 ගුණයක් මිල දීලා. නමුත් ඒක අර වගේ 4 ගුණයකුත් ලොකුයි. එතකොට අපේ තුඹ කරවිල වල තිබ්බ ප්‍රමාණාත්මක සහ දැන් තියෙන ප්‍රමාණාත්මකතාවය අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අපේ දේශීය බීජ කියන එකේ හරි වැදගත්කමක් තියෙනවා මේ අපේ දේශීය කෘෂිකර්මාන්තය සඳහා. එතකොට දේශීය කෘෂිකර්මාන්තයට අවශ්‍ය බීජ සංරක්ෂණයක් අපි ගාව තාම නැහැ. හැබැයි තියෙනවා. තියෙන තැන්වල බොහොම අඩුවෙන් තියෙනවා. ඉතින් ඒක අපේ මුළු රටටම මදි. ඒකින්ද මම හිතනවා මේ වැඩසටහන තුලින් හරි අපිට පුළුවන්කමක් තියෙනවා මේ දේශීය බීජ සංරක්ෂණය ගැන මොනවා හරි යම්කිසි පණිවිඩයක් ලබා දෙන්න. ඒක හරි වැදගත්. මොකද ඒකෙන් ලැබෙන පැලයට කිසිම රසායනික පොරක් ඕනේ නැහැ. එතකොට බෙහෙත් ඕනේ කිසිම දෙයක් අවශ්‍ය නැහැනේ. එතකොට අපිට ඕන කරන්නේ මේ රසායනික දේවල් වලින් අත්තරිච්චාම ඒකට අවශ්‍ය විදේශ විනිමය අපි කොච්චර අඩු කරනවද? එතකොට ඕකට ඕනි කරන කාබනික පොහොර ටිකක් අපි කම්පෝස්ට් ටිකක් හදනවා කියන්නේ. කම්පෝස්ට් කියන්නේ සත්ව සහ ශාක දි รา පත් වෙලා චූටි දේවල් බවට පත් කරගන්න එකට. ඕක කියනවා කම්පෝස්ට් එකක්. ඉතින් ඔය කම්පෝස්ට් එකක් ගෙදරක චුට්ටි වලක් කපාගෙන අපේ ගෙදර අතු ගාන ටික ගෙදර කුස්සියේ තියෙන ටික ඕකට දාගෙන අපිට පුළුවන්කමක් තියෙනවා නම් අපිට කම්පෝස්ට් ටිකක් හදාගන්න ගෙදරම මේ රසායනික පොහොර පස්සේ අපිට යන්න අවශ්‍ය නැහැ. එතකොට අපිට ගෙදර පැලයක් හිටව ගන්න අපිට පැල 5ක් හිටව ගත්තා නම් එක වර්ගයකින් හොඳටම ඇති. දැන් උපදේශකතුනි ඔකත් එක පොඩි කාරණයක් මතක් කරනවා. දැන් ඇත්තට මේක කරන්න බැරි දෙයක් නෙමෙයි පුළුවන් දෙයක්. දැන් අපි දන්නවා දැන් අපිත් එක්ක සම්බන්ධන ඔබත් දන්නා දැන් වසංගත කාලයක් අපි පහු කරමින් ඉන්නවා. තාමත් ඒකට මුහුණ දෙමින් ඉන්නවා. ඉතින් ඒ කාලෙත් එක්ක ඔය ගෙවතු වගාව කියන එක සමාජයේ කරලියට ආවා. ඒකත් එක්ක මිනිස්සු තමන්ගේ ගෙවත්තේ තිබ්බ පුංචි බිම් ප්‍රමාණයකින් පවා ඔය කියන දේට පුරුදු වෙන්න පටන් ගත්තා. ඉතින් ඒකත් එක්ක ඔබතුමාට මේ පණිවිඩය තවත් ටිකක් මේ සමාජයට දෙන්න පුළුවන් නම් ගොඩක් වැදගත් වෙනවා. ඒකෙදින් අපි කියන්නේ අපේ ගෙදර තියෙන දේවල් ඇයි අපි අහක දාන්නේ? දැන් මේක අපේ ගෙදර තවත් කරන දෙයක්. මොකද ගෙදර කුස්සියේ මුළු තැන්ගෙන් එළියට දාන්න දේ අනිවාර්යෙන් ලොරියට අපි දෙන්නම ඕනේ. එතකොට අපි සුමානයකට දවසක් අපි ලොරියට දෙනවා. එතකොට මේ දෙන ටිකෙන් ඇයි අපිට කාබනික පොහොර ටිකක් අපිට හදාගන්න බැරි? එතකොට ඒකට කිසිම රසායනික දෙයක් නැහැ. නමුත් ස්වභාවික ජීවීන්ගෙන් අපිට පුළුවන් මේ ස්වභාවික ජීවීන්ගෙන් ලබා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි නිර්වායු කොම්පෝස්ට් එක, අනිත් එක සොයි කොම්පෝස්ට් එක. එතකොට අපිට පුළුවන් අපේ ගෙදරදී පොඩි වලක් කපාගෙන සොයි කොම්පෝස්ට් ටිකක් හදාගන්න. එතකොට ඒත් එක්කම අපිට පුළුවන් අපේ දේශීය ශාක තියෙන ඕනි තරම්. පොඩ්ඩක් අපි මෙතනින් එළියට ගියොත් අපිට ඕනි තරම් තියෙනවා මේකට ගන්න පුළුවන් බෙහෙත් වර්ග. බෙහෙත් නෙවෙයි ඒවා අපි ඇත්තටම කැලෑ. කැලෑ කොළ. එතකොට මේ කැලෑ කොළ ටිකක් අපි ගෙනත් හිටන් අපිට පුළුවන් නම් මේ දියර පොහොරක් හදාගන්න. අර රසායනික පොහොර අපිට රසායනික දියර පොහොර ඕනේද? වල් නාශක ඕනේද? වල් මර්ධනයක් කරන්න ඕනේද? එතකොට
පලිබෝධනාශකයක් ඕනද දිලීරනාශකයක් ඕනද මේ මොකවත් ඕනේ අපේ තියෙන දේශීය සම්පත් වලින් දේශීය ශාකසාර වලින් අපිට පුළුවන් බොහොම සරල විදිහට මේ හොඳට දියර් පොහොරක් හදන්න කම්පෝස්ට් එකක් හදන්න ඒ වගේම අපිට පුළුවන් දිලීරනාශකයක් හදාගන්න දැන් අපේ තියෙන ලොකුම ගැටලුව තමයි අපි හිතනවා දිලීරනාශක කියන එක ගේන්න ඕන රටින්ම තමයි නෑ අපිට පුළුවන් අපේ ශාකසාර වලින් හොඳ දිලීරනාශකයක් හදාගන්න. එතකොට මේ වගේ සියලු දේවල් අපේ සම්පත් අපි ගාව තියෙනවා නම් එතකොට අපිට මේ අපේ දේශීය කෘෂි කර්මාන්තය කියන එක අත්‍යවශ්‍යයෙන් කරන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් අහිතකර කෘෂි කර්මය කියලා අපි ඉස්සෙල්ලා කතා කරපු කොටසෙදින් අපි කිව්වා මහා බරපතලම හානියක් වෙන්නේ අර අහිතකර විදිහට පොළව සැකසීම කියලා. හොඳට හාන්න ඕනේ, හොඳට ගැඹුරට හාන්න ඕනේ කියලා ඉතින් ලොකු ට්‍රැක්ටරයක් දැම්මේ නැත්නම් එදාට නිින්ද යන්නෙත් නෑ අපිට ගොවියට. ඒ වගේ මහා ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒකට අපිට පුළුවන්කමක් තියෙනවා නම් මේ දේශීය කෘෂි කර්මයේ ගියාපහම අඟල් 6ක බිම් සැකසුමක්. ඒ කියන්නේ උදළු තලයක ප්‍රමාණයක් අපිට හොද්දටම ප්‍රමාණවත් අපේ වගාවට. ඒ කියන්නේ අපේ දේශීය ගොවීන් ඉස්සර ඉඳලම කරෙත් ඕකයි. කණ්ඩායමක් එකතු වුණා දිගටම අර උදැල්ලෙන් කපාගෙන යනවා. එතකොට අපිට පුළුවන් නම් දැන් තියෙන විදිහට අඟල් 6ක බිම් සැකසුමක් හදාගන්න සරල බිම් සැකසුමක් මේ අපේ දේශීය කෘෂි කර්මයට හරි වටිනවා. එතකොට මේකට අපිට කලවම් කරගන්න පුළුවන් වෙනවා නම් කම්පෝස්ට් ටිකක්, දියර පොහොර ටිකක්, දිලීරනාශක ටිකක් අපේ කෘෂි කර්මය ගැන ප්‍රශ්නකුත් අපිට නැහැ. නමුත් තියෙන පළවෙනිම හානිය තමයි අපිට කෝ බීජ අපිට කොහොමද පැල හදන්නේ. ඉතින් ඒකට තමයි අපි කියන්නේ මේ ඔය සරල ක්‍රමවේදයන් අපි දෙපාර්තමේන්තුවෙත් හඳුන්වා දීලා තියෙනවා. අපේ මිනිස්සුත් හඳුන්වාගෙන තියෙනවා. අපේ දේවලුත් දන්නවා. එතකොට අපි කොහොමද එතෙන්ට යන්නේ කියලා හිතන් අපිට හිතා ගන්න පුළුවන්. මොකද සරල ක්‍රම සහ විදි අපිට තියෙනවා නම් මේක අමාරුයි කියලා අපිට අතාරින්න බෑ. මම හිතන්නේ දැන් අද වෙනකොට එක්ක සමාජයේ ඔකේ නොදැනුවත් භාවයද නැත්නම් උනන්දුවක් නැතිකමද මොකක්ද මේ සමාජයේ මේවට යොමු වෙන්න හේතුව? ඔව් ඇත්තටම දහංජි මහත්තයා මම හිතනවා ඒක හරි වැදගත් ප්‍රශ්නයක්. මොකද අපේ අයගේ තියෙන ආකල්පය කියන එක හරි වැදගත්. මොකද ආකල්පය එකපාරටම අපිට හදන්න බෑ. නමුත් ආකල්පය අපිට පුළුවන් නම් දෙන්න මේකෙන් අපිට ඇඟට හොඳයි, මේ දේ හරි පහසුයි, මේ දේ මිල අඩුයි. ඇත්තට මේ කාබනික පොහොර දාලා හිටන් දියර පොහොර දාලා හදා ගන්නා වූ ආහාරවල මිල අනිත් ඒවාට වැඩිය 4 ගුණයක මිලක් තියෙන මාකට් එකේ. අධික මිලක් තියෙනවා. එතකොට අපිට අපේ ඇඟටත් හොඳයි. එහෙමනම් අපි කාබනික ගොවිතැනට යන්නේකේ වටිනාකම මෙතෙන්දින් අපිට වටිනාකමක් තියෙනවා කියන එක අපිට තේරුම් ගත්තොත් ඒක තමයි වැදගත්ම දේ. ඒ කියන්නේ මෙතනදී අපි වැදගත්ම දේ තමයි උපදේශකතුමනි මිනිස්සුන්ට හරියට කාල කළමනාකරණය කරගත්තොත් මේ ගෙවතු වගාවට පුංචි වෙලාවක් වැය කරත් ඇති නේද? හොඳටම ඇති. ඒ කියන්නේ අපි උදේට හරි හවසට හරි විනාඩි 5 හරි කමක් නැහැ අපිට පැල 5ක් හදා ගන්න පුළුවන් නම් එතකොට කම්පෝස්ට් ටික අපේ ඒ වලේ තියෙනවා ඒ ටික අපිට ඕකෙන් පොඩ්ඩක් හරලා ගන්න පුළුවන්. එතකොට දියර පොහොර ටික අපිට කොහේ හරි පොඩි බැරල් එකක අපිට ගෙදර හදා ගන්න පුළුවන්. එතකොට අනිත් පලිබෝධනාශක ටික මේ වගේ චූටි බාල්දියක අපිට හදා ගන්න. එතකොට අපිට මේකට මහා පරිමාණයව යෙදෙන්න අවශ්‍ය නැහැනේ. සුළු වෙලාවකින් වැඩි ඵලදායීතාවය නිරෝගී භාවයක් අපිට මේක ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒක අපේ අර තියෙන මිනිස්සුන්ගේ යපුම් මානසිකත්වය මම මේක රටින්ම ගේන්න ඕනේ මම මේක වැඩි වීදමක් කරන්න ඕනේ කියන අදහසකින් මේ වැඩේ කරන්න ගියොත් නම් අපිට මේ ඵලදායී සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට යන්න බැරි වෙයි. ඔන්න ඔය කියන කාරණයක් එක්ක තවත් ප්‍රශ්නයක් ඇති වෙන අපිට දැන් හිතකර අයුරින් අපි ආහාර නිෂ්පාදනය කරගන්න ඒකට අවශ්‍ය වෙන්නේ මොන වගේ සාධකද කියන එක ගැටලුව අපිට මතුවෙනවා. දැන් අද සමාජයත් එක්ක කතා කරොත් අද සමාජයේ කාර්යබහුලයි. මුදල් පස්සේ තාක්ෂණය පස්සේ දුව යනකොට සමහරක් වෙලාවට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔය කියන කාරණයක් එක්ක මිනිස්සුන්ගේ සෞඛ්‍ය මිනිස්සුන්ට නොදැනුවත්වම පිරිහෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ හින්දා මිනිස්සු විදිහට අපි හිතන්න ඕනේ අපේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න ඕනේ කියන කාරණේ. එහෙනම් අපි කොහොමද මේ නිරෝගීමත් වෙන්න
ආහාර නිෂ්පාදනය කරගද්දී ඒ නිරෝගී සම්පන්න ආහාර නිෂ්පාදනය කරගන්න මොන වගේ සාධකද අවබෝධ කරගත යුතු වෙන්නේ කියලා දැනගන්න. ඉතින් උපදේශකතුමනි ඔබතුමාගේ අදහස මොකක්ද? දැන් නිරෝගී ජීවිතයකට ආහාර නිෂ්පාදනය කරගන්න අවශ්‍ය මූලිකම සාධකය තමයි අපේ බිම. අපේ බිම තියෙන ප්‍රමාණයෙන් එක්ක මල් පෝච්චි හරි කමන්නේ එක්ක අපේ තියෙන පර්චස් දෙකක හරි කමන්නේ ඉඩමින් අපිට පුළුවන්කමක් තියෙනවා නම් සරල විදිහට අත්‍යවශ්‍යම සාධකේ එතකොට බිම. ඊට පස්සේ මල් පෝච්චි ටික. ඊට පස්සේ ඔය කියන දේවල් කරන්න ගියාපහම අපේ හුඟක් කට්ටියගේ තියෙන ආකල්පය තමයි අයියෝ අපිට තියෙන පර්චස් එකනේ මං කොහොමද මේකේ වගා කරන්න කියලා කියපු ගාම අපිට පුළුවන්කම තියෙනවා දෙපාර්තමේන්තු හඳුන්වලා දීලා තියෙනවා වගා විව්‍යන් කියලා පොළවෙන් ඉහළට යන රටාව. එතකොට ඔය වගා ඉනිමග වගා ඒ කියන වගා කුළුණ ඔය කියන දේවල් බොහොම සරල විදිහට නිර්මාණය කර ගන්න පුළුවන් වියදමක් නැතුව. එතකොට ඒකෙදින් අපි ඔය කියන වගා විව්‍යන් 15ක් විතර තියෙනකොට ඕකෙන් අපිට ගැළපෙන විදිහට නිවැරදි විදිහට තෝරගන්න අපිට පුළුවන්කමක් තියෙනවා නම් එතෙන්ට මෙතෙන්ට ඕනේ කරන දේවල් මෙවුවා කියලා අපිට පැලයක් හදා ගන්න ඕනේ කරන දේවල් මොනවද කියලා. එතකොට මේ කියන දේවල් ටික හරියට තේරුම් ගත්තොත් එහෙම අපිට පුළුවන් වෙනවා මේ වැඩේ සාර්ථකව කරගන්න. එතකොට ඒකේ තියෙන වැදගත් මේ දේ තමයි අපි ගන්නා වූ මේ සාධක අතන පටන් ගත්තාම කම්පෝස්ට් ටිකෙන් දියර පොහොර ටිකෙන් කෘමිනාශක ටිකෙන් එතකොට ඒක කෘමිනාශක නෙවෙයි වෙන්නේ. මොකද මේකේ තියෙන විශේෂත්වය අපේ දේශීය මෙවයින් කෘමියා අර අපිට ගේන රසායනිකයේදී කෘමියා මැරෙනවා. එතකොට ඒකින් තමයි කෘමිනාශක කියන්නේ. අපේ තියෙන දේශීය ශාකසාර වලින් කෘමියා විකර්ෂණය වෙනවා, කෘමියා පිටට යනවා. එතකොට අපි මේකට හානි කරන්නේත් නැහැ, ගොවියට හානි කරන්නේත් නැහැ, කෘමියට හානි කරන්නේත් නැහැ, පරිසරයට හානි කරන්නේත් නැහැ. අපි සම්පූර්ණ පරිසර හිතකාමී ගොවිතැනක් තමයි මේ වැඩේ කරන්නේ. එතකොට සාධක වශයෙන් අපිට ගන්න පුළුවන් ඉතින් වැදගත්ම දේ තමයි අපේ අපි බලන්න ඕනේ අපේ සුළඟ, අපේ වැස්ස, අපි අවුව, අපේ පස, අපේ ප්‍රදේශය, අපේ වටාපිටාව, අපේ තියෙන ගස් කොළන් මේ සියලු දේවල් අපිට බලපාන සාධක. එතකොට මේ සියලු දේවල් අපි කපලක් දාලා හිටන් තනිකර හිස් ඉඩමක වවන්න ගත්තොත් එහෙම ඒක අපිට හරියන වැඩක් නෙවෙයි. නමුත් අපිට පුළුවන් ඔකට කියන අපේ සහජීවන වැඩසටහනක්. ගහක් තියෙන්න ඕනේ, කොළක් තියෙන්න ඕනේ, කුකුල්ලු ටිකක් තියෙන්න ඕනේ, හරකක් ඉන්න ඕනේ. මේ ඔක්කොම ටික එකතු වෙච්චාම අපිට පුළුවන් වෙනවා අංග සම්පූර්ණ සාධක සහිතව අපේ දේශීය කෘෂි කර්මයට හොඳ මට්ටමකට ය아가න්න. අත්‍යවශ්‍ය සාධක. දැන් කිසිම දවසක ගෙවතු වගාවක් කරලා නැති කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් අපේ ගෙවත්තේ අපි කොහොමද වගා කරගන්න ඕනේ? මේ දේවල් කියන්නේ පවත්වගෙන යන්න ඕනේ කොහොමද? එතකොට දැන් ඔබතුමා දැන් අර කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරගන්න එක ගැන ඒ විදිහට අවබෝධයක් දුන්නා. මම හිතනවා තව පොඩ්ඩක් මේ ගෙවතු වගාවේ මූලිකාංග සම්බන්ධයෙන් අපි චුට්ටක් තව දැනුවත් කරොත් වඩාත් වටිනවා කියලා. අපි දැන් අර කියපු විදිහට අර ආහාර ගැන ආහාර අපිට ලැබෙන මූලිකම බිමනේ අපේ හදා ගන්නා වූ පැල ටික. එතකොට පැල ටිකට තියෙන අත්‍යවශ්‍යම දේවල් තමයි ගෙදරින් අහක දාන දේවල් වලින් අපි උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ගෙදර එකතු කරන අතු ගන්න කොළ ටිකෙන් අපි උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනේ. එතකොට ඒකට පළවෙනිම වැදගත්ම දේ තමයි අපි හදා ගන්න ඕනේ කොහේ හරි පොඩි වලක් හදාගෙන අපි එකෙන් කාබනික පොහොර ටිකක් ගන්න පුළුවන්. එතකොට දෙවෙනි අදියර තමයි අපිට තියෙන අර දියර පොහොර ටික හදාගන්න. ඒ වලක් හදාගෙන ඒක කොච්චර කාලයක් කාල පරාසයක් තියෙනවද? ඔව් දැන් ඒ වල කියන එකේ අපිට නෑ කාලයක්. නෑ. හැමදාම අපේ ගෙදර එකතු වෙන ටික අපි අර වලට දානවා. හැබැයි ඉතින් එක දෙයක් තියෙනවා අර කුස්සියෙන් එකතු වෙන ටික වලට දාන්න ගියාපහම අහල පහල ඉන්න ගෙවල් වලින් එන ප්‍රතිචාරය බොහොම ප්‍රබල වෙන්න පුළුවන් සමහර වෙලාවකට. එතකොට ඒකට කරන්න තියෙන එකම දේ තමයි ගෙදර මොනවා හරි කරලා හිටන් අර අලු ටිකක් හොයාගෙන ගෙදර අපි දැන් මේ දවස්වල නම් අලු හැම ගෙදරකම වැඩියෙන් තියෙනවා. ඒකින්ද වැඩියෙන් තියෙන අලු වලින් අපි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් හොඳම මූලද්‍රව්‍ය තියෙන ප්‍රභාවයක් තමයි අලු කියන්නේ. එතකොට අපිට පුළුවන් නම් අලු ටිකකුත් ඔකට දාන්න අර ගඳ ටිකක් නැති වෙනවා. එතකොට අපිට අපි සරල විදිහකට මේ ගෙවත්තෙන් මේ නිෂ්පාදනය හදාගන්න පුළුවන් කියන එක තමයි අපිට වැදගත්ම තැන.
මේකට තියෙන ඊළඟට තියෙන එක තමයි මේකත් එක්කම බැඳෙන මේක තමයි මේකට සමගාමීව යන්න තියෙන එකක් තමයි අපි අර දියර පොහොර ටිකක්. ගෙදරකට දියර පොහොර ටිකක් අපිට හදාගන්න පුළුවන් බොහොම සරල වියදමක් නැතුව. එතකොට ඒ වියදමක් නැතුව හදාගන්නා වූ දියර පොහොර ටික කෘමි විකාශක ටික අපි හරියට ගාන්ට මේ භාවිතා කරගත්තොත් එහෙම ගෙදර පළදාවකට අපිට කිසිම අමාරුවක් වෙන්නේ නැහැ මේ හිතකර කාබනික කෘෂිකර්මය කොහොමද අපි නඩත්තු කරගෙන යන්නේ ගෙවත්තෙම නඩත්තු කරගෙන ගෙවත්තෙම නඩත්තු කර ගන්න පුළුවන් අපි මහා ලොකුවට හිතන මහා ලොකු කාර්යයක් කියලා හිතන බැරෑරුම්ම කාර්යයක් කියලා හිතන මේ කියන බොහොම සරලම පහසුම දේ අපි භාවිතා කරගන්න පුළුවන් නම් හොඳයි. ඒකට මේකෙන් අපිට ලැබෙන ආහාර ගත්තොත් එහෙම චුට්ටක් මම ඒකත් දානජය මහත්තයා කතා කරන්න වෙනවා. මොකද අපි පවතින්නේ ආහාරය මත. එතකොට ආහාරය කියන එකට තියෙන වැදගත්ම දේ තමයි ආහාරයකට තියෙන්න ඕනේ රසවත් භාවය. එතකොට අපිට දෙක තමයි තියෙන්න ඕනේ මේකේ පෝෂණ භාවය. තුන මේ ආහාරයට තියෙන්න ඕනේ යම්කිසි ඖෂධීය ගුණයක්. දැන් අපි වෙළඳපොලේ තියෙන ආහාරයක් ගත්තොත් එහෙම සමහර වෙලාවට රසවත් භාවයකුත් නැහැ, පෝෂණයකුත් නැහැ, ඖෂධීය ගුණයකුත් නැහැ. ඉතින් මේක ආහාරයක් වෙන්නේත් නැහැ. ඒක පළවෙනිම හේතුව තමයි අර කියපු අඩු වැඩේට වැඩිය දැන් අද මේ ආහාර ලොකු කරන්න ඕනේ, වැඩි කරන්න ඕනේ. එහෙනම් ප්‍රමාණාත්මකව වැඩි වෙන්න ඕනේ. එහෙනම් ඔකට ඥාන වෙනස් කරන්න වෙනවා. ඒ කියන්නේ අපි කියනවා ඥාන වෙනස් කළ ආහාර අපේ ලංකාවේ තාම වෙළඳපොලේ ඇවිදින්නේ නැහැ කියන එකනේ වෙළඳ ප්‍රචාරක දැන්වීම් වල කියන්නේ. එතකොට අපේ වෙළඳ දැන්වීම් කෙසේ වෙතත් අපි තේරුම් ගන්න ඕන අපේ වෙළඳපොලේ මේ වගේ ආහාර තියෙනවද නැද්ද කියලා. දැන් ඉස්සර කරවිල ගෙඩියක් ගත්තොත් එහෙම සාමාන්‍ය කරවිල බොහොම පොඩි එක හරි ඉක්මනට හානිදායි. දැන් එහෙම නෙවෙයි. සුමානයක් තිබ්බත් අර ඉස්සර තිබ්බ ලොකු කරවිල ගෙඩියක් හා සමානව බය නැතුව තියාගන්න පුළුවන්. එතකොට මේ වගේ තියෙන සියලු දේවල් කෘමිනාශක සහ වල්නාශක වලින් වෙන හානිය අවම කරගෙන අපිට පුළුවන් නම් අහිතකර ආහාර ටික මිදෙන්න අපිට හරි වැදගත්. එතකොට මේ ඥාන වෙනස් කළ ආහාර ඇයි මේ අපිට එච්චර හොඳ නැහැ කියලා හිතන් අපි කියන්නේ. උදාහරණයක් ගත්තොත් එහෙම අපි පිටි ගමු. අපි ගන්න තිරිඟු පිටි. ඒ තිරිඟු පිටි වල ඉස්සර තිබ්බේ ඕකේ තියෙනවා රසායනික සංයෝගයක් ග්ලූටන් කියලා. ඔක ඉස්සර තිබ්බේ 8%කට අඩුවෙන්. නමුත් අපේ තියෙන මේ වෙළඳ රටාවත් එක්ක ඕක පිටිවල තත්ත්වය මදි. ඒකින්ද මේක වැඩි කරා විද්‍යාඥයෝ 12%ට. අද අපිට මොනවද වෙලා තියෙන්නේ? ඔය බෝ නොවන රෝග. දියවැඩියාවද, කොලෙස්ටරෝල්ද, heart diseases මේ සියලු දේවල් දවසෙන් දවස මේ වැඩි වෙලා තියෙනවා. මේකේ භයානකතාව මේ හරිම නරකම තැන තමයි අපේ පොඩ්ඩිම වයසේ ඉන්න කෙනාටත් අද මොන්ටිසෝරි යන කෙනාටත් දියවැඩියාව කියන එක අද වෛද්‍යවරු හොයාගෙන තියෙනවා. එතකොට ඒක ඒ අහිතකර ආහාර අපි එතෙන්ට ගත්තාම අහිතකර ආහාර වැදගත්ම අහිතකර ආහාර තමයි අපිට තියෙන පාන් පෙති slices bread. ඕක සුමානයක් කිසි කරදරයක් නැතුව අර කවරේ තියාගන්න පුළුවන්. අපේ ඉස්සර පාන් ගෙඩියක් පාන් රාතලක් අපිට අද ගත්තොත් හෙට තියා කන්න බෑනේ. එතකොට මේකට හේතුව තමයි ඔකට දානවා කල් තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය. එතකොට ක්ෂණික ආහාර කියලා තියෙනවා. මේ වගේ විශේෂ දේවල් ගොඩක් තියෙනවා. එතකොට මේ හැම දෙයක්ම අපිට අහිත කරයි. හැබැයි අපි හිතනවා මේක අපිට හරි රසවත් විදිහට අපිට මේක හරි ගුණාත්මක විදිහට මේක අපිට හදලා දෙනවා කියලා. තව උදාහරණයක් නම් කියන්න වෙනවා. ඒක කියන්නත් හොඳක් දන්නෙත් නැහැ. නමුත් නොකියත් බැරි තත්ත්වයක් තියෙන්නේ. මේ අපි දන්නවා මේ අපේ ගෙදරවල සමහර අයට දැන් මේ දවස්වල හරි බරපතලයි. ඔය තෙල් බැදුම් කඩේවක විශේෂයි. දැන් අපි බලන ඒ ආහාර නිෂ්පාදකයෙක් ගාවට ගිහින් බලනකොට එයා තෙල් ටික තාච්චිය අඩු වෙනවා නම් ඕකට තව ටිකක් අමු තෙල් ටිකම වක් කරනවා අර තාච්චියට.
එතකොට අර මට්ටම් පිරෙනවා ආපහු අර ආහාර ටික දාලා බදිනවා. ආයෙත් තෙල් අඩු වෙනවා ආයෙසරයක් තෙල් ටිකක් දානවා ආයෙ බදිනවා. අපි මේක නරකයි කියන්නේ ඇයි? අර පොල් තෙල් සහ පොල් තෙල් නෙවෙයි දැන් තියෙන්නේ නැත්තම් ෆාම් තෙල් වගේ දේවල්. එතකොට ඒ වගේ තියෙන අහිතකර භාවය දෙගුණ තෙගුණ සිව්ගුණ වෙනවා අර කියන බැදුම් රටාව හින්දා. ඒ කියන්නේ අර බැදෙන තෙල් ටික අයින් කරන්න නැතුව තව තෙල් අයින් කරන්නේ නැතුව තව ටිකක් අමු ටික කරකට දානවා. එතකොට ඒකෙන් වෙන හානිය එයා දන්නෙත් නැහැ අපි දන්නෙත් නැහැ. හැබැයි ඉතින් ආහාර බොහොම රසවත් අපි ගේනවා කනවා. නමුත් ඒකෙන් වෙන හානිය අපිට කියන්න බෑ. එතකොට ඔය ශනික ආහාර වර්ග ඇත්තටම අපි ළමයින්ට දෙන්න හොඳ නැහැ කියලා කියනවා. ඉතින් අපිට මේ පුළුවන්කමක් තියෙනවා නම් අපේ ගෙදර තියෙන ඔය දේශීය දේවල් වලින් අපේ ළමයින්ට හුරු කරන්න. විශේෂයෙන් දැන් මේක කිව්වොත් එහෙම තව ප්‍රශ්නයක් අපේ කට්ටිය කියන අපේ අහක යන ගස්වල තියෙන කොස් කියන එක උදාහරණයක් ගත්තොත් දැන් කොස් කියන එක අපේ කට්ටිය කන්නේත් නැහැ. ඇයි ඒක මේ 2.50 පළතුරක් ආහාරයක් කියලානේ අපි හිතන්නේ. නමුත් ඒකේ තියෙන වටිනාකම අද හොයාගෙන තියෙන විද්‍යාඥයෝ අද ලෝකයේ තියෙන වටිනාම පෝෂ්‍යම ගුණය තියෙන්නේ මෙන්න මේ කොස් ගහේ තියෙන. ඔය කොස් ගහේ තියෙන ආහාර අපිට හදා ගන්න පුළුවන් කියලා අපි දැන් ඔප්පු කරලා තිනවා, හදලා තිනවා විදේශ රටවල් වලට යවන තැන් තියෙනවා. එතකොට මේ කියන තැන් වලදී කොස් වලින් අපිට පුළුවන් අවම වශයෙන් ආහාර ද්‍රව්‍ය 100ක් විතර මේ මොහොතේ හදන්න. හොඳම උදාහරණේ කොස් වියල්ලා හිටන් කොස් ටික අපිට රට යවන්න පුළුවන්. ඒක හොඳ මාකට් එකක් තියෙන එක. ඉතින් ඔය වගේ දේවල් අපිට රට යවන කෙසේ අපිට ඕක භාවිතා කරගන්නේ. එතකොට ඇයි අපි ඔය වගේ දේවල් භාවිතා කරන්නේ නැත්තේ? අපි අර අපේ තියෙන දේශීය දේවල් වලට අගය කරන්නේ නැහැ. පළවෙනි දේ අපේ ආකල්පය වෙන්න ඕනේ අපේ දේ අපි අගය කළ යුතුයි කියන තැන අපි එන්න ඕනේ. ඇත්තටම මම හිතනවා මේ දිදුල් නාලිකාවෙන් ඒක වෙයි කියලා මට හිතෙනවා. මොකද දේශීය සංස්කෘතියකට අපි යන්න නම් දේශීය දේ අගය කරන්න ඕනේ. බොහෝ නාලිකාවල මම හිතනවා මේ දේශීය දේවල් අගය කරන්නේ බොහොම සුළුවෙන්. නමුත් දේශීය දේ අගය කරන එකෙන් අපිට ලැබෙන වාසිය සහ අපේ ජනතාවට ලැබෙන වාසිය සහ අපිට ලැබෙන ඵලදායීභාවය ඉතාම වැඩි. ඉතින් ඕකට අපිට කරන්න නම් තියෙන්නේ ගොඩාක් දේවල් තියෙනවා. මේ වැදගත්ම දේ තමයි අපිට තියෙන පළවෙනිම හේතුව අපේ තියෙන දේශීය සහල් කියන එක නැති වෙච්ච එක. භාවිතා කරන්නෙම නැතිකම. දේශීය සහල් අපිට පුළුවන්කමක් තියෙනවා නම් හොඳ විදිහකට අපිට භාවිතා කරගන්න අපේ නිෂ්පාදනයක් තියෙනවා. ඒ රටවල ඒ තියෙන රසායනික දෙමුහුම් සහල් එක ගන්නකොට අපේ තියෙන සහල් වල වටිනාකම ගුණාත්මක භාවය වැඩි. හැබැයි ප්‍රමාණාත්මක භාවය අඩුයි. ඉතින් ප්‍රමාණාත්මක භාවය අඩුයි කියලා අපි වෙළඳපොලේ අපිට ලැබෙනවා නම් අර වගේ හානිදායී ප්‍රතිඵල මේ කිසිම හානිදායී ප්‍රතිඵලයක් නැති අපේ දේශීය සහල් අර වගේ දෙගුණයක් මිලයි කියලා හිතන් අපිට අතාරින්න පුළුවන්ද? ධනංජය මහත්තයා මම හිතනවා ඔක ලොකු ප්‍රශ්නයක්. එතකොට ඔය ප්‍රශ්නෙට විසඳුමක් අපිට දෙන්න පුළුවන් නම් මම හිතනවා මේ අපේ දේශීය දේවල් වලින් අපිට මේට වැඩි යමක් කරන්න පුළුවන්. අපි එතකොට පැලයක් හිටව ගන්න හැටි ඉඳලා අපිට කියා ගන්න මේක හරි වටිනවා අපිට මේක කරගන්න පුළුවන් නම්. එතකොට අපේ දේශීය කෘෂි කර්මාන්තයේ තියෙන මූලික સિદ્ધාන්ත ටිකේ ඉඳලා කොහොමද පොළොව හදාගන්නේ, කොහොමද පැලයක් හදාගන්නේ, කොහොමද වගා රටා ටික හදන්නේ, වගා විව්‍යයන් කරන්නේ කොහොමද, වලක් හදාගන්නේ කොහොමද, එළවලු ටික ගන්නෙ කොහොමද, ගෙදරින් අහක දාන දේවල් ටික ගන්නෙ කොහොමද, ප්‍රයෝජනයක් ගන්නවා දෙවියන්. ඔය කියන සියලු දේවල් අපිට පුළුවන් හදාගන්න. ගෙවත්ත තුලින්ම අපිට කරගන්න. ගෙවත්ත තුලින්ම අපි තුලින්ම අපිට පුළුවන් මේ වැඩේ බොහොම සරල විදිහට කරන්න. වාණිජ මට්ටමට කරනවා නම් මේක විශේෂයි. වාණිජ මට්ටමට කරනවා නම් කාබනික ආහාරවල මිල අපේ අනිත් ඒවට වැඩිය 4 ගුණයක විතර මිලක් අද දේශීය වෙළඳපොළ සහ විදේශීය වෙළඳපොළේ තියෙනවා. එතකොට අපි එතෙන්ට යන්නේ නැහැ. මොකද මේක පහසුවෙන්. ඉතින් මේ කියන කරුණු කාරණාත් එක්ක අපිට තේරෙනවා අද වෙනකොට වර්තමාන සමාජයේ ඇතිලා තියෙන ප්‍රශ්නයක් තමයි අපි අද රෝහලකට ගියොත් වැඩි හරියක් දකින්නේ පිළිකා රෝගීන්. ඒ පිළිකා රෝගීන් ගෙනුත් වැඩි හරියක් පාසල් දරුවන්
අධ්‍යාපනය ලබන දරුවන් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක අද වෙනකොට සමාජයේම පිළිකාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් නිරෝගීමත් ජීවිතයකට නිරෝගීමත් ආහාර රටාවක් කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් අන්න එතනදී මේ රසායනික ගොවිතැන හින්දා ඇති වෙන්න පුළුවන් බලපෑම් අහිතකර තත්ත්ව මොනවද කියලා අවබෝධ කරගෙන නිරෝගීමත් ආහාර රටාවකට යන එක සමාජයක් විදිහට අපි හැම සෑම පුරවැසියෙකුගේම වගකීමක් බවට පත් වෙනවා. සහ යුතුයකම. ඒ වගේම මතු පරම්පරාව වෙනුවෙන් රටක් හෙට ඉතුරු කරන්න නම් අපිට පරම්පරාවක් හෙට දකින්න ඕනේ නම් අපිට සිද්ධ වෙනවා මේ ක්‍රමවේදයෙන් බැහැර වෙලා නිරෝගීමත් ආහාර රටාවකට යන්න. ඉතින් ජීවන ගෙත්තමත් එක්ක අද එකතු වුණේ කාබනික කෘෂිකාර්මික සහ ආහාර තාක්ෂණ උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කරන ගුණසිරි ආනන්ද මහත්මයා. ඉතින් අද වැඩසටහනේදී අපි කතා බහට ලක් කරා මේ රසායනික ගොවිතැනක් කියන්නේ මොකක්ද? එතනින් එහාට ගියාම මේකේ මෙන්න පුළුවන් බලපෑම් මොනවාද? ඊළඟට මේ කාබනික ගොවිතැන සම්බන්ධයෙන් ඔන්න කියන දේවල් සම්බන්ධයෙන්. ඉතින් ගුණසිරි මහත්මයාට මේ මට දැනගන්න ලැබුණ ඔබතුමාට කවි පන්තියක් තියෙනවා ඉදිරිපත් කරන්න අද වැඩසටහනේදී. ඒ කියන්නේ මේ ආහාර වලින් ඇති වෙන පුළුවන් අහිතකර තත්ත්වයේ පිළිබඳව ඒ සම්බන්ධයෙන්. ඉතින් අපි කැමතියි දැන් ඒකට යමු වෙන්න. අපි ලැබෙන කාලය අනුව අපි ඒක බොහොම කවි 3කට විතරවත් කියා ගන්න පුළුවන් වෙයි කියලා. අතන අපි පටන් ගත්තොත් එහෙම ඕකේ ආරම්භයක් මට හිතෙනවා අපි ඉස්සර කාලේ අම්මෙකුයි පුතෙකුයි පරිසරයට ගිහින් හිටන් පුතා අම්මගෙන් අහන්නේ පරිසරයට අදාළ ප්‍රශ්න. දැන් එතකොට අද අපේ පුතාට අහන්න වෙන්නේ පරිසරයට අදාළ ප්‍රශ්න නෙවෙයි. එයාට අහන්න වෙන්නේ තාත්තයි පුතයි මොනවද කරලා හිටන් එන්නේ කියන කතාව. එතකොට එහෙනම් අපි ඕක නිකන් මේ තාලයක් ටිකක් සහිතව හෝ කියනවා නම් හොඳයි කියලා හිතෙනවා. අපි මෙහෙම කියමු. මොනවද අම්මේ බේත් ජාතියක් කුඹුරට ඉහළයි අපි එන්නේ මොකටද අම්මේ මේවා ඉහින්නේ මට නැහැ මොකවත් තේරෙන්නේ. දැන් අම්මා කියන්න එපා ඔකට උත්තරයක්. පුතා දන්නේ නැහැ කරදරවල් පැල පණුවන් මැස්සන් පැතිරෙන්නේ උන්ගේ මරණෙට වස විස ඉහළයි අපි කන බත් ටික අපි කන්නේ. දැන් මේ සත්‍යය. දැන් මේ කහන පුතාට හිතෙනවා ඔයිට වැඩි දෙයක්. අම්මේ අම්මේ අපි කරනා මේ පව් කොහොමද දැන්වත් දුරලන්නේ බුදු හිමි පුදනට පිසිනා දානය බලු කපුටන්ටත් නොවටින්නේ. මේ පොඩි පුතාට හිතෙන දේ. එතකොට ඒක අපිට හිතෙනවා ඔය වගේ දෙගුණ තෙගුණ වෙලා මේ වැඩේ හරියටම අපිට කරන්න පුළුවන් නම්. ඒ කියන්නේ කාරුණු කාරණාත් එක්ක දැන් අපි බලනවා මේ කාබනික ගොවිතැනක වටිනාකම පෙන්වනවා වගේ ඉතින් එතනින් හැට කියන සුරක්ෂිත වගා ක්‍රමයක වටිනාකම පෙන්වනවා වගේ මරකේ තියෙන හානිකර තත්ත්වයක් පැහැදිලි වෙනවා. එතකොට ඒක අපිට පුළුවන්කම තියෙනවා නම් මේ අපි මේ කියන එක අපිට බැරි එකම දේ තමයි මට මේ කරන ගොවිතැනෙන් මට වාසියක් වෙනවා කියන අදහස මගේ ඇඟේ තියෙනවා නම් කවදාවත් මේකෙන් මට ගැලවෙන්න බෑ. නමුත් මට ඕනි කරලා තියෙනවා නම් මම මේ කරන ගොවිතැනෙන් මට වාසිය කෙසේ වෙතත් මගේ සෞඛ්‍යයට හරි මගේ දරුවන්ගේ සෞඛ්‍යයට හරි මගේ පවුල රටට හරි අපිට මොනවා හරි වාසියක් වෙනවා නම් පහසුවක් වෙනවා නම් ඒක තමයි හරි වටිනාකම. එතකොට ඕක ආර්ථික මේ වශයෙන් ලාභයක් ලබා ගන්න නම් ඒ සඳහා අපි දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ගෙදර හදුවොත් එහෙම අපි එළවලු ಜಾති 5ක් පැල 3 ගානේ අපිට පුළුවන් වෙයි කඩෙන් ඔය ටික ගන්න වෙලා ඕකෙන් 4න් එහෙකට නැත්තම් 5න් එහෙක අඩු මුදලකට මේ ගෙදරින් අර එළවලු ටික ලබා ගන්න. එතකොට අපිට මිරිස් ගහක් අර හිමි මොනවා හරි දෙයක් හදාගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ පහසුකම තියෙනවා නම් අපිට කඩෙන් ගන්න වෙන්නේ හාල් ටික විතරක් නම් ඒක ඉතින් වහ කණ්ඩ වෙනවනේ.
මොකද අපේ ඉස්සර කියලා තියෙන්නේ අපේ ගොවියා ජාතියට බත සපයන්න, ජාතියට පෝෂණය සපයන්න, ජාතියට බත කවන්න. දැන් අද ජාතියට වස කවන්න බවට පත් වෙච්චාම අපි ලැහැස්ති වෙලා අපි උත්සාහ කරමු කොහොමද අපිම නිරෝගී වෙන්න ඕනේ ක්‍රමවේදය මොකක්ද කියලා. අනිවාර්යයෙන්. එතකොට තමන්ගේ ගෙවත්තෙන් මේ වැඩේ පටන් ගත්තොත්, මගෙන් පටන් ගත්තොත්, මගේ ආකල්ප වෙනස් කරගත්තොත් මට පුළුවන් මේක පොඩි ගමනක් ආරම්භයක් බොහොම වටිනා විදිහට. මොකද දිදුල වගේ නාලිකාවකින් මේ වගේ චූටි කාර්යයක් කරනවා කියන්නේ මේක අපි හිතනවා බොහොම සරල දෙයක් කියලා. පැලයක් හිටව ගන්න ඕන කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. නමුත් දිදුල නාලිකාවෙන් මේ වැඩේ කරනවා නම් මේ බොහොම චූටි දේ. නමුත් අර මිනිසුන්ගේ ආකල්පත් එක්ක වෙනස් කරගෙන යන්න පුළුවන් ගමනක් අපිට දෙන්න පුළුවන් රටට ඒක හරි වටිනවනේ. අනිවාර්යයෙන්. අද දවසේ අපි ඔබ තබන පුංචි පියවරක් තමයි හෙට දවසේ දැවැන්ත පියවරක් බවට පත් වෙන්නේ. ඉතින් අද අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණේ කාබනික කෘෂිකාර්මික සහ ආහාර තාක්ෂණ උපදේශක ගුණසිරි ආනන්ද මහත්මයා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට. අයිබෝවන්. ඉතින් ජීවන ගෙත්තමෙන් වෙනද වගේම හැමදාමත් ඔබේ ජීවිතය ගෙත්තම් කරගන්න අවශ්‍යම දේවල් තමයි අපි ඔබ වෙත ගෙනෙන්නේ. ඉතින් අද දවසේදීත් අපි ඔබට ගෙනාවේ නිරෝගීමත්ව ජීවත් වෙන්න ඔබට ඔබේ ජීවිතයට අත්‍යවශ්‍යම වෙන කරුණු කාරණා සම්බන්ධයෙන්. ඉතින් තවත් දවසක අපි ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේම ජීවිතයේ අලුතෙන් හිතන්න, ජීවිතය අලුතෙන් ලියන්න, ජීවිතය අලුතෙන් ගොතන්න අත්‍යවශ්‍ය වෙන අලුත් කරුණු කාරණා රසක් එක්ක. ඉතින් යලිත් හමු වෙමු ජීවන ගෙත්තමින්. ආයිබෝවන්.